ආයිබෝවන් හොඳයි දරුවනේ අද ඔබට මේ වීඩියෝ එකකින් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අයට අපහසුයි කියලා හිතන මේ දර්ශක සම්බන්ධ කොටස්. ඒ නිසා පුතේ මේක හොඳට මුල සිට අවසානය තෙක් බලන්න. ඉතාම පැහැදිලි ඔබට pH වක්‍රාන්තින හැටි සියල්ල මම මේක සාකච්ඡා කරනවා. ඉස්සෙල්ලාම අපි බලමු මොකක්ද දර්ශකයක් කියලා කියන්නේ. දර්ශකයක් කියන්නේ දරුවනේ ආම්ලික මාධ්‍යයේදී එක් වර්ණයකුත් භාෂ්මික මාධ්‍යයේදී තවත් වර්ණයකුත් පෙන්වන ද්‍රව්‍ය. එන මේ දර්ශකවලට තියෙනවා ආම්ලික මාධ්‍යයේ පෙනෙන වර්ණයක් සහ භාෂ්මික මාධ්‍යයේ පෙනෙන වර්ණයක්. ඒ නිසා දර්ශකවලට තියෙන වර්ණ විපර්යාසයක්. එක් මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට යනකොට වර්ණය වෙනස් වෙනවා. right? ඊළඟට සාමාන්‍ය මතක තියාගන්න මේ දර්ශක කියන්නේ පුතේ එක්ක දුබල ආම්ල එහෙම නැත්නම් දුබල භස්ම. උදාහරණයක් මම ඔබට කිව්වොත් ෆිනොප්තිලින් දර්ශකය කියන්නේ ඇත්තටම ෆීනෝල් එකකින් හැදෙන දර්ශකයක්. ඒක දුබල ආම්ලයක්. මෙතිල් ඔරෙන්ජ් කියලා කියන්නේ ඇත්තටම ඇමීන එකකින් හැදෙන භස්මයක්. ඒ කියන්නේ දුබල භස්මයක්. ඒ කියන්නේ මේ දර්ශක වලක් තියෙනවා එනම් සමතුලිතතාව. ඔය දර්ශක වලක් තියෙන විකඩන නියතයක්. අනිත් දර්ශකවල තියෙන විකඩන නියතෙන් තමයි දරුවනේ ඒ දර්ශකයේ වර්ණ විපර්යාසයේ පෙන්නන pH පරාසයක් අපිට හැදෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලම ගන්නවා ආම්ලික දර්ශකයක් සාධාරණ වශයෙන් මම නම් කරනවා HIN. ඒක ආම්ලික දර්ශකයක්. කොහොමද එනං මේ දර්ශකයේ ජලීය ද්‍රාවණයට දැම්මට පස්සේ එයා ඇති කරගන්න සමතුලිතතාව මොන වගේද? අන්න ඒ නිසා මොකද වෙන්නේ? මාධ්‍යයේ වර්ණයක් ඇති වෙන්නේ ආම්ලික වර්ණයක්, පාර්ශ්වික වර්ණයක් ඇති වෙන්නේ කෙසේද කියලා බලමු. HIN කියලා ගත්තොත් එහෙම දුබල අම්ලයක්. ඒක ජලීය ද්‍රාවණයකදී ආංශිකව අයනීකරණය වෙලා හයිඩ්‍රොක්සෝනියම් අයන සහ IN- හදනවා. විකරණ නියතයක් තියෙනින්ද අපි දානවා KIN පැහැදිලි හයිඩ්‍රොක්සෝනියම් සාන්ද්‍රණය වරක් IN- සාන්ද්‍රණය බෙදීම HIN සාන්ද්‍රණය. පුතන්ට මතකෙදී හෙන්ඩර්සන් ගන්නවා වගේ සමීකරණයක් මෙතනත් ගන්න යන්නේ. එහෙනම් ගන්නවා දෙපැත්තේ log KIN සමානයි log වැඩි කිරීම කියන්නේ එකතුවනේ හයිඩ්‍රොක්සෝනියම් ධන IN- ඍණ log HIN සාන්ද්‍රණය. මම මේක ඍණින් වැඩි කරනවා ඍණ log ගන්න. ඍණින් වැඩි කරනවා සෑම පදයක්ම ඍණ log හයිඩ්‍රොක්සෝනියම් සාන්ද්‍රණය ධනයි ඍණයි log IN- ආය මේක ඍණින් වැඩි කරාම ධන වෙනවා log HIN. ඊට පස්සේ පුතාලා ගන්න මේ ඇඟිල්ල එතකොට PKIN. මේ ඇඟිල්ල PH. ඍණ log මං එළියට ගත්තොත් එතනින් එනවා IN- බෙදීම HIN කියලා. දැන් මම මෙතනින් PH අගේ උත්තර කරගන්නවා. එතන එනවා පුතේ අපිට උත්තරයක් PH සමානයි PKIN මේ ගහ පැත්තට ගියාම දාන log අර වගේම හෙන්ඩර්සන් වගේම සමීකරණයක් එනවා. දැන් මේ තියෙන මේ දර්ශකයක හටගන්න සමතුලිත පද්ධතිය. පුතේ ඔයාලට දැන් පේන්න ඕන මේක PKIN කියන උෂ්ණත්වය මත රඳාපවතින නියතයක්. එතකොට මෙන්න මේක මත තමයි දර්ශකයා ජලීය ද්‍රාවණයක වර්ණ විපර්යාසය සිදු කරන pH අගය වෙනස් වෙන්නේ. මෙන්න මේක මත. මොකද මේක වෙනස් වෙන්නේ නැනේ. ඒ නිසා අපි මෙතන පොඩි උපකල්පනයක් කරනවා මෙන්න මෙහෙම. හොඳට අහගන්න. අපි හිතනවා ඇත්තටම අවසාන ජලීය ද්‍රාවණේ මේ දර්ශකයෙන් ලැබෙන IN- සාන්ද්‍රණය HIN සාන්ද්‍රණයට සමානව පවතිනවා නම් IN- HIN කියන දෙන්න සමානව පවතිනවා නම් උපකල්පනයක් කරන සමානව පවතිනවා නම් පුතලට පේනවා මේ කැලේ කැපිලා යනවනේ. ඒතර කෙලින්ම ද්‍රාවණී pH අගය PKIN ට සමානයි. එතකොට ද්‍රාවණයේ pH අගය PKIN ට සමානයි. ඒ කියන්නේ එතකොට ආම්ලික වර්ණෙත් නෙමෙයි භාෂ්මික වර්ණෙත් නෙමෙයි මේ දෙකේ අතරමැද්දක් තමයි මේ සලකලා තියෙන්නේ. ආම්ලික වර්ණෙත් නෙමෙයි භාෂ්මික වර්ණෙත් නෙමෙයි මේ දෙකේ අතරමැද්දේදී pH අගය PKN සමානයි. ඒ කියන්නේ දරුවනේ මේ දෙන්න සමාන ප්‍රමාණ වලින් ඉන්න අවස්ථාවක් සලකනවා කියලා කියන්නේ ඒක ආම්ලික අවස්ථාවක් නෙමෙයි භාෂ්මික අවස්ථාවක් නෙමෙයි මේ දෙකේ අතරමැදි අවස්ථාවක් කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. එහෙනම් අතරමැදි අවස්ථාව කියන්නේ හරි මැද්ද වගේ. ආම්ලිකත් නෙමෙයි භාෂ්මිකත් නෙමෙයි මේ දෙකේ හරි මැද්ද අවස්ථාවක්. අන්න ඒ අවස්ථාවේ හොඳට මතක තියාගන්න
අර දාපු ජලීය ද්‍රාවණයට දාපු දර්ශකයේ pH අගය තමයි pKi ට සමාන වෙන්නේ. එන ඒ වෙලාවේ pH අගය දර්ශකයේ pKi ට සමාන වෙනවා. ඒ ඇවිල්ලා අතරමැදි අවස්ථාව. දැන් හදිසියක්වත් අපි උපකල්පනය කරනවා මේ දර්ශකයෙන් ලැබෙන HIN සාන්ද්‍රණය In- සාන්ද්‍රණයට වඩා විශාලයි හෝ සමානයි 10 ගුණයක් වෙනවා නම් 10 ගුණයක් වෙනවා නම් මේ අගේ 10 ගුණයක් වෙනවා නම් හොඳට මතක තියාගන්න එතකොට දර්ශකයේ පෙන්වන්නේ ආම්ලික වර්ණය. ඒක අපි උපකල්පනය කරනවා. ඒ කියන්නේ ආම්ලය වැඩියෙන් තියෙනකොට මාධ්‍යයේ පෙන්වන්නේ ආම්ලික වර්ණය. බාෂ්මී වැඩියෙන් තියෙනකොට දර්ශකයේ පෙන්වන්නේ බාෂ්මික වර්ණය. උපකල්පනය තමයි අඩුම ගානේ 10 ගුණයක්වත් තියෙන්න ඕන කියලා. එහෙනම් මේක විශාලයි 10 වුණොත් මම මේ සමීකරණ ආදේශ කරනවා pH සමානයි pKi ධන log මේක 10 නම් මේ ඇවිල්ලා ඒකේ පරස්පරයනේ. ඒතර 1ට 10යි. 1ට 10යි කියන්නේ 10 ඍණ 1යි. ඒක ලඝු ගත්තම ඍණ 1යි. එතනින් එන උත්තරයක් pH සමානයි pKin ඍණ 1 කියලා. අන්න පුතාලට පේනවා දර්ශකයන් ජලීය ද්‍රාවණයට දාලා තිබ්බම ඒ දර්ශකයෙන් ඇතිවන ආම්ලික වර්ණය ලැබෙන්නේ එයාගේ pKin වලින් එකක් අඩු කරාම. ඔය විදිහට මට පුළුවන් එනම් බාෂ්මිකතාවටත් යන්න. එහෙනම් අපි බලමු දැන් හදිසියක්වත් ජලීය ද්‍රාවණයේ තියෙන In- සාන්ද්‍රණය HIN සාන්ද්‍රණයට වඩා විශාලයි හෝ 10 වුණොත් පුතල්ලා පේනතර ලවණීය සාන්ද්‍රණය වැඩි. ලවණීය කියන්නේ පාෂ්මිකයි. මොකද එයාට H+ ගන්න පුළුවන් නේ. ඒ වුණොත් මම මේක ආදේශ කරොත් මට එනවා pH සමානයි pKin ධන log 10. log 10 කියන්නේ 1යි. pKin ධන 1. ඒ කියන්නේ දර්ශකයේ පාෂ්මික වර්ණය අපිට ලැබෙනවා පුතේ. එතකොට එයාගේ pKin වලට එකක් වැඩි. සරලව නම් ඕකට පෙන්වුවොත් යම්කිසි ජලීය ද්‍රාවණයකට දර්ශකයක් දාලා තිබුණොත් ඒ දර්ශකයේ වර්ණ විපර්යාසය සිද්ධ වෙන්නේ මෙලෙස. හොඳට මතක තියාගන්න ඒ දර්ශකයේ pH අගය pKin ට සමාන වෙන්නේ අතරමැදි අවස්ථාවක. ඔන්න ඔය අතරමැදි අවස්ථාවේ සිට එක ඒකකයක් වම් පැත්තට ගියොත් pKin ඍණ 1. එතකොට pKin ඍණ 1. එතකොට පොඩ්ඩක් පේන පුතාලට pKin ඍණ 1 වෙනකොට එයා පෙන්වන්න ගන්නේ ආම්ලික වර්ණය. ඒ කියන්නේ මෙතනින් මෙහෙට එයා පෙන්වන්න ගන්නවා ආම්ලික වර්ණය. ඊළඟට pKin ධන 1. එහෙම වුණොත් එයා මෙතනින් පස්සේ මෙහෙට පෙන්වන්න ගන්නේ බාෂ්මික වර්ණය. එන පුතාලට පේනවා pKin ඍණ 1 හෝ ධන 1 කියන අවස්ථාව අතරතුර තමයි මේ දර්ශකයේ pH විපර්යාසය දර්ශකයේ වර්ණ විපර්යාසය සිද්ධ වෙන්නේ. එහෙනම් වර්ණ විපර්යාස පෙන්වන දර්ශකයේ pH පරාසය වර්ණ විපර්යාසය පෙන්වන දර්ශකයේ pH පරාසය හැමතිස්සෙම නම් pKin ධන හෝ ඍණ 1කට සමානයි. ඒ කියන්නේ සාමාන්‍ය වර්ණ විපර්යාසය සිද්ධ වෙන්නේ ඒකක දෙකක pH කියන්නේ ඒකක දෙකක. තමයි සාමාන්‍ය දර්ශකවල තියෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් මේක අපි උපකල්පනයක් නිසා. ඒ කියන්නේ මේ අතරමැද්ද තමයි මේගොල්ලෝගේ වර්ණය වෙනස් වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන වර්ණය වෙනස් වෙන්නේ මෙන්න මේ අතරමැද්ද. හැබැයි එක් එක් දර්ශකයක සැලකුවොත් ඒගොල්ලෝගේ අර pH විපර්යාස වෙනස් වෙනවා. එහෙනම් මෙතනින් පස්සේ පාඩම් කරගන්න ඕන අපිට විභාගය ඉගෙන ගන්න තියෙන ජනප්‍රිය දර්ශක තුනයි. ඒ දර්ශක තුනේ වර්ණ විපර්යාසයේ පෙනෙන pH පරාස හොඳට මතක තියාගන්න ඕන හැමෝම. එහෙනම් අපි දැන් මේ කොටස කතා කරන්න යමු. හොඳයි. අපි ඉස්සෙල්ලා බලමු වැදගත්ම දර්ශකයක් මෙතිල් ඔරේන්ජ්. හොඳට මතක තියාගන්න මෙතිල් ඔරේන්ජ් සාමාන්‍යයෙන් වර්ණ විපර්යාසයේ පෙනෙන pH පරාසය තමයි 32යි 3.2යි 4.4යි. ඕකේ තේරුම මොකක්ද? අපි ඉගෙන පස්සේ කතා කරමුකෝ. මෙතිල් රේඩ් 4.2යි 6.2යි වර්ණ විපර්යාසයේ පෙනෙන pH පරාසය. ෆිනොප්තලින් 8.3යි 10යි. මොකක්ද එහෙනම් මෙන්න මේකේ තේරුම? 3.2යි 4.4යි. ඔන්න ඔය අතර තමයි දර්ශකයේ වර්ණ විපර්යාසය සිද්ධ වෙන්නේ. මේකේ තේරුම තමයි මෙතිල් ඔරේන්ජ් දර්ශකයෙන්ම ජලීය ද්‍රාවණයකට දාලා තිබුණොත් ඒ ජලීය ද්‍රාවණයේ pH අගය 3.2යි 4.4 වෙනකොට ඒ අතර තමයි වර්ණය වෙනස් වෙන්නේ කියන එක. ඔන්න හොඳට මතක තියාගන්න ඊළඟ කාරණාව තමයි දර්ශකයක ආන්දික වර්ණයේ ඇති වෙන්නේ අඩු pH අගය හෝ ඊට අඩු අවස්ථාවේ. pH පරාසයේ
අඩු pH අගය තියෙනවනේ. අඩු pH අගය හෝ ඊට වඩා අඩු වෙනකොට තමයි දර්ශකයේ ආම්ලික වර්ණය පෙන්වන්නේ. ඒ කියන්නේ 3.2 හෝ ඊට අඩු වෙනකොට දර්ශකයේ ආම්ලික වර්ණය. මෙතිල් ඔරෙන්ජ් වල ආම්ලික වර්ණය මොන පාටද? සාමාන්‍යයෙන් රතු පාටයි. ජලීය ද්‍රාවණයේ pH අගය 4.4 හෝ ඊට වඩා වැඩි වෙනකොට තමයි දර්ශකයේ බාෂ්පික වර්ණය. ඒ කියන්නේ ඉහළ pH අගය ඉක්මවනකොට තමයි බාෂ්පික වර්ණය ඇති වෙන්නේ. එහෙනම් මේක බාෂ්පික වර්ණය. ඒක සාමාන්‍යයෙන් කහ පාටයි. එතකොට මේ අතර මොකද වෙන්නේ? ඔන්න ඔය අතර තමයි පුතේ වර්ණ විපර්යාසය සිද්ධ වෙන්නේ. වර්ණ විපර්යාසය සිද්ධ වෙන්නේ රතු පාට කහ නැත්නම් කහ පාට රතු පාට වෙන්නේ. හැබැයි එතන පරතරය වෙන්නේ දර්ශකයේ වර්ණ විපර්යාසය පෙන්නන්නේ pH ගේ ද්‍රාවණයේ 3.2 4.4 වුණාම. ඊළඟට මෙතිල් රෙඩ් ගමුකෝ. මෙතිල් රෙඩ් අවස්ථාව බලන්න. ඒක 4.2යි 6.2යි. මොකද එතන තේරුම 4.2 හෝ ඊට වඩා අඩු වෙනකොට තමයි එයාගේ ආම්ලික වර්ණය ඊට පෙර නිමිට පසුත් නෙමෙයි 6.2 හෝ ඊට වඩා වැඩි වෙනකොට තමයි එයාගේ බාෂ්පික වර්ණය ඊට පෙරත් පෙන්වන්නේ නැහැ 6.2 හෝ ඊට වඩා වැඩි වෙද්දී අනිවාර්යයෙන්ම එයාගේ බාෂ්පික වර්ණය පෙන්වනවා. ඒ කියන්නේ මොන පාටද? කහ පාට. මෙතන රතු පාට. ඒතර මේ අතර මොකද වෙන්නේ? අර වගේ වර්ණය වෙනස් වෙනවා. අවසානික ෆිනොප්තලින්. එයා 8.3යි 10යි. ඒකේ තේරුම ෆිනොප්තලින් වල ජලීය ද්‍රාවණයට ෆිනොප්තලින් දාලා තිබ්බොත් ජලීය ද්‍රාවණයේ pH එක 8.3 හෝ ඊට වඩා අඩු වෙනවත් එක්කම අන්න ආම්ලික වර්ණය පෙන්වන්න ගන්නවා. සමහර ළමයි හිතන pH එකේ 8.3 නම් ද්‍රාවණي බාෂ්මිකයි කියලා. ඒක පටලව ගන්න එපා. දර්ශකයේ pH පරාසයක් දීලා තියෙනවනේ. ඒකේ අඩු pH අගයට වඩා අඩු අවස්ථාව තමයි ආම්ලික වර්ණය. වැඩි pH අගයට වඩා වැඩි අවස්ථාව තමයි බාෂ්මික වර්ණය. එහෙනම් මේක අවර්ණයි. 10 ඊට වඩා වැඩි වුණොත් ඒ පුතාලා දන්නවා රෝස පාටයි බාෂ්මික වර්ණය. ඒ අතර වර්ණය වෙනස් වෙනවා. එහෙනම් පුතාලට තේරෙනවද? මේක දිහා බැලුවම හොඳටම පේනවා යම් අනුමාපනයක් කරනකොට දාන දර්ශකය වෙනස් වෙනකොට අර වර්ණ විපර්යාසයේ සිදුවන pH පරාසත් වෙනස් වෙනව නේද? මේ පරාසය වෙනවා මේ පරාසය වෙනස් මේ පරාසය වෙනස්. ඒ කියන්නේ යම් අනුමාපනයකට දර්ශකය වෙනස් කරොත් ඒ දර්ශකයට අනුව ලැබෙන පාඨාංගයේ චූටි චූටි වෙනස්කම් වෙනවා කියන එක පොදට ඔලුවට ගන්න ඕන. ඇයි මේ වර්ණ විපර්යාසයේ සිද්ධ වන pH පරාසත් පොඩ වෙනස්. එතකොට 8 point එක ලැබෙන පාඨාංග චුට්ට වෙනස් වෙනවා. මෙන්න මේ දර්ශකවල මෙන්න මේ pH පරාස හදලා තියෙන දරුවනේ 0.1 ද්‍රාවණ වලට සාපේක්ෂව. හොඳට මතක තියාගන්න. 0.1 ද්‍රාවණ වලට සාපේක්ෂව තමයි මේ දර්ශකවල pH පරාස හදලා තියෙන්නේ. ඒක සම්මත අගයන් කියලා පොඩ්ඩක් මතක තියාගන්න. 0.1 ද්‍රාවණ වලට සාපේක්ෂව තමයි මේ අගයන් සංසන්දනය කරලා තියෙන්නේ. එතකොට ගන්න ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.1කට වඩා වෙනස් වෙනකොට අපිට මේ දර්ශකයේ pH පරාසත් මේ විදියට වෙනස් කරලා හදා ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් තවත් දියුණුයි. ඒ නිසා ඔළුවේ තියාගන්න පරාස හදලා තියෙන 0.1 ද්‍රාවණ වලට කියලා. එහෙනම් මෙතනින් පස්සේ මේ කියපු කතාව අපිට තේරුම් ගන්න පුළුවන්. pH විපර්යාසයේ කොහොමද අනුමාපනයකදී මේ දර්ශකයේ අණු පොඩ්ඩක් වෙනස් වෙන්නේ කියලා පොඩ්ඩක් ඉදිරියේදී කතා කරමු. හොඳයි. දැන් අපි ඒ ගැන කතා කරන්න යනකොට අපි දැනගත යුතු ප්‍රධානම කාරණාවක් තියෙනවා. මොකක්ද මේ සමකතා ලක්ෂය කියන්නේ? මොනවද මේ අන්ත ලක්ෂය කියලා කියන්නේ? අන්න ඒ ගැන චූට්ට කතා කරමු. මේ බලා ගන්න හොඳට සරල උදාහරණයක් මම ගන්නවා. මම සරල උදාහරණයක් ගන්නම්. හිතන්න මේකේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් කියලා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය බාෂ්පිකයි. හිතන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය මම දන්නේ නැහැ. මම ඕක HCl කියන අම්ලයකින් අනුමාපනය කරන්න යනවා කියන්නකෝ. HCl එක ප්‍රතික්‍රියා කරන්න යනකොට මෙයාගේ සාන්ද්‍රණය දන්නවා. HCl එක ප්‍රතික්‍රියා කරන්න යනකොට අපි හිතමු හරියටම HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක හරියටම ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතයෙන් ක්‍රියා කරලා අවසන් වන මොහොත තියෙනව නේද? අන්න ඒකට කියනවා අපි සමකතා ලක්ෂ්‍ය. බලාගන්න උදාහරණයක්. එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙනම් HCl එක ප්‍රතික්‍රියා කරාම ලැබෙන්නේ දරුවනේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. හරියටම එකට එක අනුපාතයෙන් ක්‍රියා කරාම අන්න ලැබෙන්න ඕන අවසානයේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය ඔන්න ඔය අවස්ථාවට අපි කියන්නේ සමකතා ලක්ෂ්‍ය ලැබුණා කියලා. දැන් එතකොට අපිට මේක හරියටම ලබා ගන්න පුළුවන්ද? දැන් ඔයා හිතන්න සරලව පුතේ
මම මේකට දාලා තියෙන දර්ශකය අපි හිතමු සරලව ගත්තොත් එහෙම ෆිනොප්තලින් දාලා තියෙනවා කියලා. right. දැන් මට උත්තර දෙන්න. ෆිනොප්තලින් දාලා තියෙනකොට ෆිනොප්තලින් පාර්ශ්වික මාධ්‍ය ඉන්නකොට මොකද වෙන්නේ? එයා රෝස පාටයි. ඔන්න දැන් ද්‍රාවණි රෝස පාටයි. දැන් HCl එකතු කරන්න මොකද වෙන්නේ? සාමාන්‍ය සරල ක්‍රියාවලියක්. පාර්ශ්විකතාව ඔන්න එන්න අඩු වෙලා දැන් එන්න ආම්ලිකතාව වැඩි වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ උදාහරණය බලන්න. පාර්ශ්විකතාව එන්න අඩු වෙලා දැන් ඔන්න ආම්ලිකතාවට ද්‍රාවණය එන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? ද්‍රාවණයේ pH එකේ එන්න අඩු වෙන්න ඕන. pH එකේ එන්න අඩු වෙනකොට පුතාලට පේනවා හරියටම සමකතා ලක්ෂයේදී හරියටම ස්ටොයිකියෝමෙත්‍රියෙන් ක්‍රියා කරලා ඉවර වෙන මොහොතේ දැන් බලන්න ජලීය ද්‍රාවණි කවුද ඉන්නේ කියලා. ඒ මොනොත් ජලීය ද්‍රාවණි ඉන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. ඒ කියන්නේ ජලීය ද්‍රාවණි උදාසීනයි. ලවණ ජල විච්ඡේදන මතකද? ප්‍රබල බෂ්ප ප්‍රබල අම්ල වලින් ලැබෙන ලවණ උදාසීනයි. ඒ මොනොත් එම හරියටම එන් පොයින්ට් එක සමකතා ලක්ෂය ලැබෙන්නේ සෙල්සියස් 5 දී pH එකේ 7ද. නමුත් මෙයාගේ වර්ණය වෙනස් වෙන්නේ කොහොමද? මෙයාගේ වර්ණය වෙනස් වෙන්නේ ජලීය ද්‍රාවණයේ pH එකේ 8.3ට આવොත්. වාෂ්පික වර්ණයෙන් ආම්ලික වර්ණයට මාරු වෙන්නේ pH එකේ ජලීය ද්‍රාවණය 8.3 හෝ ඊට වඩා අඩු වෙන්න ඕන. නමුත් pH එකේ 7 දී මොකද වෙන්නේ? 7 තියෙන්නේ මෙහෙනේ. අපි ඇඳලා ගත්තොත් උතරට තේරෙනවා 10 8 ඔමනේ මේ අරින් 7 තියෙන එතකොට මොකද වෙන්නේ? හරිනම් මේ ප්‍රතික්‍රියාවේ හොඳට තේරුම් ගන්න. හරිනම් මේ ප්‍රතික්‍රියාවේ සමගතා ලක්ෂය හැදෙන්නේ pH 7 දී. ඇයි සමගතා ලක්ෂයේ වෙලාවේ ජලීය ද්‍රාවණය උදාසීනයි. ඒතර pH 7 තමයි අනිවාර්යයෙන්ම වර්ණය වෙනස් වෙනව නේද? නමුත් pH 7ට එනකොට තමයි හරිනම් ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම ස්ටොයිකියෝමෙත්‍රියෙන් ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ සමගතා ලක්ෂය. නමුත් මෙතන මොකද වෙන්නේ? මෙතන මම ෆිනොප්තලින් දර්ශකේ දාලා තිබුණ පුතාලට පේනවනේ පාර්ශ්වික වර්ණය. ඔන්න දැන් වර්ණය වෙනස් වෙන්න ගන්නවා. ඔන්න එක පාට මොකද වෙන්නේ? රෝස පාට ආවරණ වෙන්න ගන්නවා 8.3 වෙනකොටම. ඒතර අපි නවත්තනවා. ඒතර අපි මොකද කරන්නේ? අනුමාපනය නවත්තනවා. හැබැයි පුතාලට පේනවා නවත්තනකොට මේ වෙලාවේ සමගතා ලක්ෂයට ඇවිල්ලවක්වත් නැහැ. හැබැයි ඊට කලින් නවත්තලා. සමගතා ලක්ෂයට ඇවිල්ලත් නැහැ ඊට කලින් නවත්තලා. පැහැදිලිද ඒ කතාව? right. එතකොට මම 100% ප්‍රතික්‍රියාව ඉවරන මොහොත අරගෙන නැහැ. ඊට කලින් චුට්ට නවත්තලා තියෙනවා. ඒ නිසා අපි ඔය වර්ණ විපර්යාසය දිහා බලලා ආසන්න අගයකින් අපි නවත්තනවනේ. අන්න එතකොට ලැබෙන අගයට කියන්නේ අන්ත ලක්ෂය. ඒතර සමගතා ලක්ෂය කියන්නේ හරියටම ස්ටොයිකියෝමෙත්‍රියෙන් ක්‍රියා කළ අවසන් වෙන තැන. පැහැදිලිද? ඒ දෙක අතර වෙනසක් තියෙනවා නේද? ඔන්න ඔකට අපි කියන අනුමාපන දෝෂය කියලා. අනුමාපන දෝෂයක්. ඔක හරියට හරිම අගය ලැබෙන්නේ නැහැ කියලා ඔබට පැහැදිලි. අපි නිකමට දැන් හිතමු මේක හොඳ කොටසක් පුතේ. අපි හිතමු මේ ප්‍රතික්‍රියාව කරනකොට අපි මේක දාලා තිබුණා කියලා හිතමුකෝ මෙතිල් ඔරෙන්ජ් දර්ශකය. right. ආයෙම හිතන් බලන්න මෙතිල් ඔරෙන්ජ් දැම්මම මොකද වෙන්නේ කියලා බලමු අපි. හරි මේකට බලන්න. මෙතිල් ඔරෙන්ජ් දැම්මම මොකද වෙන්නේ? මේක දිහා බලන්න. මෙතිල් ඔරෙන්ජ් දැම්මම මෙතිල් ඔරෙන්ජ් ඉන්නේ දැන් මොන ද්‍රාවණයේද? වාෂ්පික ද්‍රාවණයේ මෙතිල් ඔරෙන්ජ්. එහෙනම් දැන් මේ වෙලාවේ ද්‍රාවණය මොන පාටද? කහ පාටයි. මොකද මෙතිල් ඔරෙන්ජ් වාෂ්පික මාධ්‍යයේදී කහ පාටයි. දැන් HCl එක ප්‍රතික්‍රියා කරලා යනවා. එතන මොකද වෙන්නේ? මේ ද්‍රාවණයේ පාර්ශ්විකතාව අඩු වෙලා ඔන්න එන ආම්ලිකතාවට එනවා. එතකොට ඔයා දැන් දන්නවා ඉස්සල උදාහරණින්ද සමගතා ලක්ෂයේදී අනිවාර්යයෙන් මේ ද්‍රාවණයේ pH එකේ 7ට තියෙනවා. pH එකේ 7 තමයි අනිවාර්ය ප්‍රතික්‍රියාව අවසන් වෙන්නේ. ඒක පැහැදිලි වුණොත් pH එකේ 7 තමයි ප්‍රතික්‍රියාව අවසන් වෙන්නේ. මේක ඉවර වෙනකම් බලන් ඉන්න පුතේ ඊළඟ මම ප්‍රස්තාවරිකුත් ඇදලා පෙන්නන්න. ඒකට තේරෙනවා කල්පනාවෙන් ඉන්න. right. දැන් මේක දිහා බැලුවොත් උදාහරණයක් දැන් ද්‍රාවණයේ pH එකේ 4.4යි. මොකද දර්ශකයේ ওই වර්ණ විපර්යාසය පෙන්වන්නේ pH එකේ 4.4ට ඊට වැඩි නම් මොන පාටද? කහ පාටයි. දැන් කහ පාටනේ හරි. හැබැයි යා ආම්ලික වර්ණයට එන්න නම් 3.2 ඊට වඩා අඩු වෙන්න ඕන. දැන් මේක දිහා බලන්න. දැන් ද්‍රාවණයේ පාර්ශ්වික pH එක 4 වඩා වැඩි. දැන් අම්ලේ දාන්න දැන් pH එකේ අඩු වෙලා හරිනම් pH එකේ දැන් 7 එන්න ඕනේ. දැන් 7 තියෙන්නේ මේ පැත්තේ. 3 4 7 තියෙන්නේ මේ පැත්තේ. නිකන් හිතන්න මේ හරි 7 කියලා. දැන් මොකද? 7 තියෙන්නේ මේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් ස්ටොයිකියෝමෙත්‍රියෙන් ක්‍රියා කරලා ඉවරයි. හැබැයි තාම ද්‍රාවණය මොන පාටද? කහ පාටයි. දැන් ආයෙ දානවා මම. ඒ නිසා ඇයි මම ප්‍රතික්‍රියාව අවසන් කරන්නේ වර්ණ විපර්යාසෙන්නේ.
දැන් මම තව දානකොට දැන් මේ pH එකේ දැන් තවත් අඩු වෙනවා. ආම්ලිකතාවය තියෙනවා තවත් pH අඩු වෙලා ඊටම 3.2 හෝ ඊට අඩු වෙනවත් එක්කම තමයි මොන පාටද රතු පාට ඉන්න ගන්න. අපි එතකොට තමයි නවත්තන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙතිල් ලොරෙන්ජ් දර්ශකයේ දාලා මම මේ අනුමාපනය කරාම පුතාලට පේනවා pH එකේ 7 තමයි සමගතා ලක්ෂය එන්නේ. එතකොට මම සමගතා ලක්ෂෙත් ඇවිල්ලා තවත් අම්ලෙන් බිඳු කීපයක් දාලා ඉවර වුණාට පස්සේ තමයි වර්ණිපාරයස දුන්නේ. එතකොට මේ දර්ශකයේ දැන් මම මොකද උනේ? සමගතා ලක්ෂයට පස්සේ තමයි අන්ත ලක්ෂ්‍ය උදා වුනේ. හැබැයි මෙතනදී අපි සමගතා ලක්ෂය pH එකේ 7 දී සමගතා ලක්ෂයට එන්න පෙර තමයි දර්ශකයේ වර්ණිපාරයස උනේ. එහෙනම් පුතාලට පේනව නේද? අන්ත ලක්ෂයයි සමගතා ලක්ෂයයි පටලව ගන්න එපා. එහෙනම් අවසාන නිගමනයේ හොඳට මොළුවට ගන්න. අවසාන නිගමනයේ දාන දර්ශකය අනුව එකම අනුමාපනයක් වුණත් අර සමගතා ලක්ෂයේදී සමගතා ලක්ෂය වෙනස් වෙන්නේ නැහැ. මොන අනුමාපනයක් ගත්තා සමගතා ලක්ෂය වෙනස් වෙන්නේ නැහැ. විතර වෙනස් වෙන්නේ මොකද්ද? ඒ දාන දර්ශකයට අනුව අන්ත ලක්ෂයේ වර්ණ විපර්යාස වෙනස් වෙනවා. සමහරුන්ගේ වර්ණ විපර්යාස සිද්ධ වෙන්නේ අර සමගතා ලක්ෂයට පෙර සමහරුන්ගේ පස්සේ. ඒ නිසා පොඩි වෙනස්කම් වෙනවා. එකම අනුමාපනයක් වුණත් දර්ශක කීපයක් දාලා කරොත් ලැබෙන උත්තර පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා පැහැදිලි. හොඳටම පැහැදිලි. දැන් මේක හොඳටම තේරුම් ගන්න මම පොඩි ප්‍රස්තාරයක් අඳලා පෙන්නන්නම්. ඊට පස්සේ අපි එනවා pH වක්‍ර සම්බන්ධයෙන් කතා කරන්න. හොඳයි. අපි සරල උදාහරණයක් බලමු. ඉස්සෙල් ඉගෙනගත්තු උදාහරණෙම අරගෙන මම ඔබට ওই දර්ශක තෝරගන්න විදිය පොඩ්ඩක් පෙන්නලා ඉන්නම්. මම ඒ සඳහා ගන්නවා මෙහෙම. අපි අනුමාපනය කරන් ගත්තේ මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl එක ප්‍රතික්‍රියා කරන් සැලසුවේ. ඒතර සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය ලැබෙන්න ඕනනේ. මම සරලව කියන්නම් ආරම්භක ද්‍රාවණේ බෂ්මී ඉන්නේ. ආරම්භක ද්‍රාවණේ බෂ්මී ඉන්නේ. ඒතර pH එකේ 4 වඩා වැඩි. මම පොඩි ප්‍රශ්නාවක් දැන්ට දාලව පස්සේ හරියටම කියන්නම් කොහොමද pH වක්‍රයක් අඳින්නේ කියලා. මම මේ පැත්තට දාන්නම් එකතු කරන HCl මේ පැත්තට ජලීය ද්‍රාවණේ pH එක. එහෙනම් අපි හිතමු ආරම්භයේ පුතාලට පේන ආරම්භයේ HCl දාලා නැන්නේ. ඒතර ආරම්භයේ තනිකරම ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බාෂ්පිකයි. එන pH එක ගොඩක් ලොකු වගේක් කියලා අපි හිතමුකෝ. pH එකේ මේ හරිය 7 කිමු. ඒතර pH එකේ 4 වඩා වැඩිනේ. අපි හිතමු මේ වගේ දැනක තියෙනවා කියලා. දැන් මොකද වෙන්නේ? ඔකට HCl දාගෙන යනවා. දාගෙන ගියලා පුතාලා දන්නවා අනිවාර්යෙන්ම සමගතා ලක්ෂණ වෙන අවස්ථාවක් තියෙනවනේ. සමගතා ලක්ෂණ තමයි ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ. එතකොට අපි pH වක්‍රයක් සාමාන්‍යයෙන් ඇඳම සාමාන්‍යයෙන් හැඩෙන්නේ මෙන්න මේ විදිහට පුතේ. පස්සේ බලමු. ඔන්න ඔය වගේ හැඩයක් තමයි සාමාන්‍යයෙන් අපිට ලැබෙන්නේ. හරියට වගේ තව පොඩ්ඩකින්. ඔය වගේ හැඩයක් එන්නේ මේ වෙලාවේ. ඒක පුතාලට පේනවද? මෙන්න මේ pH වක්‍රයේ සාමාන්‍යයෙන් අඳින pH වක්‍රවල මෙන්න මේ විදිහට මෙන්න මේ සමගතා ලක්ෂයේ උදා වෙන මොහොතේදී සමගතා ලක්ෂයේ උදා වෙන්න එනකොට ජලීය ද්‍රාවණී තුල ශීඝ්‍ර pH විපර්යාසයක් වෙනවා. බිංදු 2-3ක මේ පේනවද? බිංදු 2-3ක ශීඝ්‍ර pH විපර්යාසයක් සිද්ධ වෙනවා. ඔන්න ඔය ශීඝ්‍ර pH විපර්යාසයේ තුල තමයි අර ද්‍රාවණයේ වර්ණය වෙනස් වෙන්න ගන්න. එතකොට ප්‍රතික්‍රියාව අවසන් වෙන්නේ pH එකේ 7 දී. නමුත් ද්‍රාවණයේ වර්ණය වෙනස් වෙන්න පුළුවන් මෙතන ඉඳන් මෙතනට. ඒ කියන්නේ pH කීයද? ආස්තංශයෙන් ගත්තොත් 9යි. මේ හැරි අපි ගමු නිකන් 3යි කියලා. ඒ වුණත් කීයද? pH එකේ නිකන් 3යි 9යි අතරම වර්ණය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හරියට ප්‍රතික්‍රියාව ඉවර වෙනවා නම් pH එකේ 7 දී නවත්තන්න ඕන. දැන් අපි බලමු මේ ඉස්සෙල් ඉගෙනගත්තු උදාහරණ. දාලා තියෙන දර්ශකයේ ෆිනොප්තලින් මොනවද? මොකද එන්නේ? ෆිනොප්තලින් වල වර්ණ විපර්යාසයේ තියෙන 8යි 10යි අතරනේ. ඇඳලා පිටු 8යි 10යි කියන්නේ මේ වගේ දැනකද තියෙන්නේ? 8යි 10යි අතර. අපි ගමු මේ වගේ දැනක තියෙන්නේ. ඔන්න මේ තියෙන්නේ ෆිනොප්තලින් වල වර්ණ විපර්යාසයේ පෙනෙන pH පරාසය. මෙතිල් ඔරෙන්ජ් කීන් 3.2 4.4 ඒ කියන්නේ මේ වගේ දැනක. එහෙනම් පුතාලට පැහැදිලි ඉස්සලම කිව්වේ. එහෙනම් දැන් අනුමාපනය කරගෙන යනකොට හරිද? සමගතා ලක්ෂ්‍ය උදා වෙන්න මොහොතේදී බිංදු 2 3 අතර මේ සියලු ක්‍රියාවලිය වෙන්නේ බිංදු 2 3 අතර සාමාන්‍ය මේ සියලු ක්‍රියාවලිය එන්නේ සාමාන්‍යයෙන් 0.1 0.5යි. එක ඩ්‍රොප් එකක් සාමාන්‍ය බියුරේට් වේ හොඳම එක 0.5යි. එහෙම නැත්නම් 0.1.
ඒ නිසා ওই බිංදු 2 3 අතර තමයි මේ සියලුම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ නිසා ලොකු වෙනස්කම් වෙන්නේ නැත්තේ ඒකයි. එතකොට මේ පුතාලට පේනවද? මේ ෆිනොප්තලින් දර්ශකයේ දාලා තිබුණොත් පුතාලට පේනවද මේ? ඔන්න දැන් HCl එකතු කරන් යනවා. ඉස්සල උදාහරණයක්. HCl එකතු කරගෙන pH එක ගෙවුන එන්න අඩු වෙලා එක පාට මේ යගේ පයින්වත් එක්ක අපි නවත්තනවා නේ. ආම්ලික වර්ණය ගාවනේ. ඒ වුණාට සමගත ලක්ෂණ ඇවිල්ලා නැහැ. අපි නැවතුවා. මෙතිලොනේස් දැම්ම නම් හිතන්නකෝ. ඔන්න දැන් HCl දානවා එන්න අඩු වෙලා දැන් සමගත ලක්ෂණ තැවිලා. නමුත් ද්‍රාවණේ වර්ණය වෙනස් වෙන්නේ නැහැ තාම. ඔන්න අඩු වෙලා ඔන්න දැන් තමයි වර්ණය වෙනස් වෙන්න ගන්නේ. එතන සමගත ලක්ෂිත පව් වෙලා. හැබැයි ඔයාලට පේනවද? ෆිනොප්තලිනුයි මෙතිල් ඔරෙන්ජුයි දැම්ම කියලා මේ ශීඝ්‍ර විපර්යාසයේ ශීඝ්‍ර බෑවුම අතර එක බිඳුවක් වගේ පරාසයනේ තියෙන්නේ. එක බිඳුවක් වගේ. සමහරකට බිඳුවකුත් නැහැ. ඒ නිසා චූටි හිතා ගන්න බැරි සියුම් වගයන් වලින් තමයි එන් පොයින්ට් එකේ පාඨාංක වෙනස් වෙන්නේ. ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ කියලා ඔබට පැහැදිලි. අනේ නිසා තමයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් අනුමාපනයකට අපි දර්ශකයක් තෝරගන්නකොට මොකක්ද වැදගත්ම කාරණාව? ඕනම අනුමාපනයකට තියෙනවා අන්තලක්ෂය අසල කැපී පෙනෙන pH විපර්යාසයක්. ඒක මම ඊළඟට කියලා දෙන්නම්. ඕනම අනුමාපනයකට තියෙනවා අන්තලක්ෂය අසල කැපී පෙනෙන pH විපර්යාසයක්. ඔන්න ඔය pH විපර්යාසය මෙකින් මේ පෙන්නලා තියෙන pH විපර්යාසයක් තියෙනවා. එතකොට අපි මේ විපර්යාසය තුල තමයි වර්ණ වෙනස් වෙන්නේ. එහෙනම් මම දර්ශකයක් තෝරගන්නවා නම් හොඳම දර්ශකය තමයි මේ විපර්යාසයේ හරි මැද්ද. ඒක තමයි සමගත ලක්ෂ්‍යතාවය. එහෙනම් මම තෝරගන්න දර්ශකය මේ ශීඝ්‍ර විපර්යාසයේ හරි මැද pH අගය පවතින pH පරාසයක් පවතින දර්ශකයක් තෝරගත්තා නම් ඒක තමයි හොඳම දර්ශකය වෙන්නේ. එහෙම නැත්නම් මේ ගැප් එක අතර pH පරාස තියෙන ඕනම දර්ශකයක් ඒ අනුමාපනයේ සුදුසුයි. අපි නිකමට හිතමු බලන්න. මේ ගැප් එක අතර වර්ණ විපර්යාසයක් පෙන්වන pH පරාසයක් තියෙන දර්ශකයක් ගත්ත කියලා. උදාහරණයක් ගමු. ওই දර්ශකයේ pH පරාසය අපි හිතමු 11යි 13යි. මොකක් හරි x කියලා දර්ශකයක්. එහෙනම් පුතාලට වෙනවා මේ වගේ දර්ශකයක් දාලා තිබුණොත් එහෙම ද්‍රාවණයේ කොහොමත් පාර්ශ්විකයෙන්ද පාර්ශ්වික වර්ණේ තියෙන්නේ. හැබැයි පුතේ එන්නේ අඩු වෙනවා. ආය වර්ණ විපර්යාසයක් නැද්ද? එන්නේ අඩු වෙනවා. ඒ තාමත් පාර්ශ්විකයි. මෙන්න මෙහි තියෙන ගැප් එකේ නිවි තියෙන්නේ. ඒකට වර්ණේ වෙනස් වෙනවනේ මේ ගැප් එක අතර. නමුත් මෙයාගේ වර්ණේ වෙනස් වෙන්නේ නැහැ. ඒකට තියාලා තියෙන වර්ණේ තමයි හැමතිස්සෙම තියෙන්නේ. ඒ නිසා මේ වගේ දර්ශකයක් සුදුසු වෙනවද? නැහැ. අන්න ඒ නිසා පුතේ කල්පනාවෙන් තෝරගන්න ඕන දර්ශක. පැහැදිලි දැන්ට මේක ටිකක් ගැඹුරු පාඩමක්. මේ කෙටියෙන් ඔබට කියලා දෙන්න එක හොඳට ඔලුවට දාගන්න. එහෙනම් දර්ශකයක් තෝරගන්නට ඔබ පැහැදිලි. කෙටි ක්‍රමයේ මතකයි නේද? ගැප් එකේ හරි මැද්ද තියෙන pH පරාසයක් තියෙනවා නම් ඒක හොඳම දර්ශකය. නැත්නම් ගැප් එක අතර තියෙන එක දර්ශකයක් විතර ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ අනුමාපන වර්ග මොනවද තෝරගන්න දර්ශක. අපි එහෙනම් බලමු මොනවද තියෙන අනුමාපන වර්ග කියලා. මේ අනුමාපන වර්ගවල අන්තලක්ෂය අසල කැපී පෙනෙන pH විපර්යාස තියෙනවා. කැපී පෙනෙන pH විපර්යාසයක් තියෙනවා. අනිවාර්යෙන් ඒව පාඩම් කරගෙන ඉන්න ඕන. ඒ හතර හොඳට මතක තියාගන්න. ඒ මොනොත් තමයි අපිට මේ ගණන් හදන්න ලේසි වෙන්නේ. ප්‍රධාන අනුමාපන වර්ග හතරක් තියෙනවා. 1 ප්‍රබල අම්ල ප්‍රබල භස්ම අනුමාපනය. අම්ලයයි භස්මයේ දෙකම ප්‍රබලයි. හොඳට මතක තියාගන්න අම්ලයයි භස්මයේ දෙකම ප්‍රබල නම් ඒ අනුමාපනයේ අන්තලක්ෂය අසල වර්ණයේ වෙනස් වෙන සම්මත pH පරාසයක් තියෙනවා. ඒක මතක තියාගන්න. සාමාන්‍යයෙන් ප්‍රබල අම්ලයයි ප්‍රබල භස්මයයි ගත්තොත් pH එකේ 3යි 10යි අතර තමයි ඒ ප්‍රතික්‍රියාවේ අන්තලක්ෂයේ උදාවන අවස්ථා දෙක. හොඳට මතක තියාගන්න. වර්ණ විපර්යාසයේ පෙන්වන පරාසය. වර්ණ විපර්යාසයේ පෙන්වන පරාසය. නැතු දර්ශකයේ pH පරාස නෙවෙයි. pH එකේ 3යි 10යි අතර කියලා මතක තියාගන්න ඕන. මේ අගයන් හදලා තියෙන්නේ භාවිතා කරන අම්ලයේ හෝ භාවිතා කරන භස්මයේ සාන්ද්‍රණ 0.1 වන අවස්ථාවලට. අනිවාර්යයෙන් මතක තියාගන්න. 0.1 කියන අවස්ථාවලට අදාළව සම්මත පිළිගත් අගයන්. මේ අම්ලයේ සාන්ද්‍රණ වෙනස් වෙනකොට මේ අගයනුත් වෙනස් කරගන්න පුළුවන්. නමුත් දැන්ට මතක තියාගන්න 0.1 ද්‍රාවණ වලට අදාළව හදාගත්ත අගයන් ටික. 2 ප්‍රබල අම්ල දුබල භස්ම. අම්ලයේ ප්‍රබලයි භස්මයේ දුබල නම් ඒ වගේ අනුමාපනයක වර්ණ විපර්යාසය පෙන්වන්නේ සාමාන්‍ය pH 3යි 6යි අතර. pH 3යි 6යි අතර.
ඊළඟට දුබල අම්ල තුන්වෙනි එක දුබල අම්ල ප්‍රබල භස්ම මේ වගේ අනුමාපනයක වර්ණ විපර්යාසයේ පෙනෙන pH විපර්යාසයේ තියෙන්නේ pH 8යි 10 අතර. අන්තිම එක දුබල අම්ල දුබල භස්ම දුබල අම්ල දුබල භස්ම සාමාන්‍යයෙන් 4.5යි 5.5යි අතර. ඕන ඔය හතර හොඳට මතක තියාගන්න ඕන. එහෙනම් මේ හතර ඔබ හොඳට දන්නවා නම් දැන් අපිට පුළුවන් මේ අගයන් ටික මතක ළමිට සරලව කියන්න. අනුමාපන වර්ගය මොකක්ද කියලා දැක්කේ ගමන් දර්ශකයේ පව ඔයාලට කියා ගන්න පුළුවන් නේද? මේ බලන්න. ප්‍රබලාම්ල ප්‍රබල වශයෙන්. මේ වගේ අනුමාපනයක් සිද්ධ කරොත් සාමාන්‍ය ගණන්තින් 0.1 m ද්‍රාවණනේ සාමාන්‍ය අනුමාපනය ගණන් 0.1 m ද්‍රාවණ. ඊට වෙනස් වෙනකොට මේ අගයන් ටික වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍ය දල වශයෙන් මතක තියාගන්න ඕන මේකට සාපේක්ෂව මේ හදලා තියෙන්නේ. ඒ වුණොත් මොකද වෙන්නේ? ප්‍රබලාම්ලයක ප්‍රබල වශමයකයි ගත්තොත් එimhe එයාගේ යන්ත්‍රලක්ෂයේ අසල වර්ණ විපර්යාසයේ සිද්ධ වෙන්නේ pH 3යි 10 අතර. ඒ කියන්නේ අර ગેප් එක පෙන්නන්න පොඩ්ඩක්. ඒතර ગેප් එක එන්නේ මෙන්න මෙහෙම. මේ ગેප් එක එන්නේ pH 3යි 10 අතර. සාමාන්‍ය ලැබෙන්නේ pH 3යි 10 අතර. එතකොට තෝරගන්න දර්ශකය හොඳම දර්ශකය වෙන්නේ මේකේ හරි නැද්ද තෝරගන්න එකනේ. ඒ කියන්නේ pH සාමාන්‍යයෙන් 7යි 10යි 13යි දෙක දෙක 6.5 6.5 7 අතර වගේ වනේ. දෙම දර්ශකයක් අපි ඉගෙන ගතුනේ නැහැ. අපි ඉගෙන ගත්තේ මෙතිල් ඔරෙන්ජ්, මෙතිල් රෙඩ්, ෆිනොක්තලින්. කොහෙද තියෙන්නේ? මෙතිල් ඔරෙන්ජ් මේ හරිය. මෙතිල් රෙඩ් මේ හරිය. ෆිනොක්තලින් මේ හරිය. එහෙනම් පැහැදිලි අර ગેප් එක අතර තමයි දර්ශකවල pH පලාස තියෙන්නේ. එහෙනම් අපි මේ වගේ අනුමාපනයකට දර්ශකයක් තෝරගන්නකොට අපි ඉගෙන ගත්ත තුනෙන් ඕන එකක් දාලා වර්ණ විපර්යාසය බලා ගන්න පුළුවන්. හැබැයි ඊළඟ එක බලමුකෝ. ආම්ලයේ ප්‍රබලයි, භස්මයේ දුබලයි. එතකොට සාමාන්‍ය pH තියෙන 3යි 6යි අතර. ඒතර ગેප් එක තියෙන සාමාන්‍ය මෙහෙම. මෙන්න මේ වගේ 3යි 6යි අතර ગેප් එකේ. ආසන්න වශයෙන් බලා ගන්න මේ උදාහරණ ටික. එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙතිල් ඔරෙන්ජ් මේ හරිය. මෙතිල් රෙඩ් මේ හරිය. ෆිනොක්තලින් මේ හරිය. ඉතාල පැහැදිලි මේ වගේ අනුමාපනයකට කවදාකවත් ෆිනොක්තලින් දාලා එන්ඩ් පොයින්ට් එක ලබා ගන්න බෑ කියලා. වර්ණ විපර්යාසෙ පෙන්වන්නේ නැහැ. එහෙනම් මේ වගේ වෙලාවක හරියන්නේ මේ දෙක විතරයි. පැහැදිලිද? ඊළඟ තුන්වෙනි එක. ඒක වෙන 8යි 10 අතර. ඒ කියන්නේ මේ වගේ අනුමාපනයේ ગેප් එක තියෙන මෙන්න මේ වගේ දැන් 8යි 10 අතර. 8යි 10 අතර. ඒතර ෆිනොක්තලින් මෙතිල් ඔරෙන්ජ් තියෙන 3යි ගාන මේ හරිය, මෙතිල් රෙඩ් මේ හරිය, ෆිනොක්තලින් මේ හරිය. එහෙනම් පැහැදිලි මේ වෙලාවේදී ගන්න පුළුවන් එකම දර්ශකය ෆිනොක්තලින් විතරයි මේ වගේ අනුමාපනයක. හොඳට මතක තියාගන්න. අන්තලක්ෂ්‍ය බලා ගන්න. දෙකම දුබල වුණොත් වැඩේ අමාරුයි. 4.5යි 5.5 මෙන්න මෙහෙම ગેප් එකක්. ඒ හරිය තියෙන දර්ශකයක් නැහැ. 4.5යි 5.5 අතර දර්ශකයක් නැහැ. ඒ අතර ગેප් එකේ පවතින දර්ශකයක් නැහැ. ඒ නිසා මේ වගේ අනුමාපන වල අන්තලක්ෂය දර්ශක වලින් හොයාගන්න බෑ. දර්ශක වලින් හොයාගන්න බෑ. ඒව වෙනම සන්නයන මිතික අනුමාපනයෙන් තමයි සිද්ධ කරන්නේ. ඔය මූලික අදහස පුතාලට දැන් පැහැදිලිද? මේ අගයන් ටික මතක තියාගත්තොත් pH වක්‍රයක් දල සටහන් කරගන්නත් පුළුවන්. දල සටහනකින් pH වක්‍රය ගන්නත් පුළුවන්. එහෙනම් මට ඉතුරු වෙලා තියෙන ඔබට කියලා දෙන්න පැහැදිලිව pH වක්‍රයක් කොහොමද එන අපි අඳි. පැහැදිලිද? ඊට පස්සේ ඉතුරු කොටස් ටික අපි ගණන් වලින් පසුව සාකච්ඡා කරලා බලමු. එහෙනම් අපි බලමු කොහොමද pH වක්‍රයක් අඳින්නේ කියලා. සරලව මෙන්න මේක අහගන්න. pH වක්‍රයක් අඳින්න කෙටියෙන් අවශ්‍ය නම් අපිට ඕන කරන්නේ මෙන්න මේ කාරණා තුන විතරයි. 1. ආරම්භක ද්‍රාවණයේ pH. ආරම්භක ද්‍රාවණයේ pH එක. 2. සමකතා ලක්ෂයේ pH එක. ආරම්භක ද්‍රාවණයේ pH එක සමකතා ලක්ෂයේ pH එක. 3. ඉන් පසු අවස්ථාවක pH එක. ඉන් පසු අවස්ථාවක එක්ක 10ක් දාලා එක්ක තව වැඩිපුර 20ක් දාලා ඕන ගාණක් ගන්න පුළුවන්. ඉන් පසු අවස්ථාවක pH එක. මේ තුන තමයි අපිට සරලව ඕන. 100ක් නිර්වද්දව අඳින්න අවශ්‍ය නම් අපිට මේ තුනට අමතර තව දෙකක් හොයාගන්න වෙනවා. ඒ තමයි සමකතා ලක්ෂයට පෙර අවස්ථාවක pH. සමකතා ලක්ෂයට පෙර අවස්ථාවක්, සමකතා ලක්ෂයට පසු අවස්ථාවක්. ඒ කියන්නේ සාමාන්‍ය සමගතා ලක්ෂයට වැය වෙන පරිමාව 25 නම් එක්ක 24.9 නැත්නම් 24. දශම එකක් අඩුවෙන් හෝ එකක් අඩුවෙන්. මෙතන දශම එකක් වැඩියෙන් හෝ එකක් වැඩියෙන්.
අවස්ථා දෙකක pH එකේ හොයාගත්තා නම් හරියටම අඳින්න පුළුවන් pH වක්‍රය. ඔන්න ඔය විදිහට තමයි අපි ගන්න හදන්නේ. එහෙනම් අපි බලමු හරියටම pH වක්‍රයක් අඳින්නේ කොහමද? දල සටහනකින් අඳින්නේ කොහමද කියලා අපි දෙකම සාකච්ඡා කරලා මේ පාඩම අපි උතින් මූලික වශයෙන් ඉවර කරලා දාමු. හොඳයි. ඒ සඳහා මම ගන්නවා එක උදාහරණයක්. අපි ගමු අනුමාපන ප්ලාස්ටුවේ තියෙනවා 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට HCl දාන 0.1 m HCl ද්‍රාවණයක් එකතු කරගෙන යනවා කියලා හිතමු. right. එහෙනම් මම මේකේ pH වක්‍රය අඳින්න යනවා. හරියටම අඳිනවා නම් මොකද කරන්නේ? ආරම්භක ද්‍රාවණයේ pH, සමගතාංශයේ pH, ඊළඟට සමගතාංශයේ පෙරයි, පසුයි ආයේ වෙනම අවසාන අවස්ථාවකට අදාළ pH එක හොයාගන්න ඕන. එහෙනම් ඉස්සෙල්ලම බලමු ආරම්භක ද්‍රාවණය කවුද ඉන්නේ? ආරම්භක ද්‍රාවණයේදී HCl එකතු කරලා නැහැ. සරලයිනේ. එතකොට ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විතරයි. එහෙනම් ආරම්භක ද්‍රාවණයේ pH අගය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විතරයි ඉන්නේ. ඒතර සාන්ද්‍රණය 0.1යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය පුතාලා දන්නවා හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයට සමානයි. අපි හිතුව මේකෙන් ගත්ත පරිමාව 25යි කියලා. 25ක් ගත්ත කියලා සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ නේ. එකම තේ කෝපින් කීයක් ගත්තත් රස වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් සාන්ද්‍රණය 0.1 නම් එතන OH- සාන්ද්‍රණය යන පුතේ 10 ඍණ 1යි. OH- සාන්ද්‍රණය 10 ඍණ 1 නම් එකෙන් POH හොයාගන්න පුළුවන්. POH ඍණ ලඝු 10 පාදයට OH- සාන්ද්‍රණය. එහෙනම් පැහැදිලි 10 ඍණ 1යි. ඍණ 1 ඍණෙන් වැඩි කරාම දාන 1යි. එහෙනම් මේ වෙලාවේ ජලීය ද්‍රාවණයේ pH අගය ගන්න අපි දන්න සම්බන්ධය pH ධන POH සමානයි 14යි සෙල්සියස් අංශක 25 දී. එහෙනම් pH 14න් එකක් අඩු කරාම 13යි. ඔන්න ආරම්භක pH අගය හෙව්වා. ඊට පස්සේ මට කියන්න පුළුවන් සමගතා ලක්ෂ්‍යය. එන ප්‍රතික්‍රියාවලිය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන HCl, සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත 1:1. එහෙනම් පැහැදිලි දෙන්නගේ සාන්ද්‍රණත් සමාන නිසා N සමානයි CV වලට අනුව සාන්ද්‍රණත් සමාන නිසා මවුල ගාන පරිමාතර අනුපාතයට සමානයි. එහෙනම් මවුලතර අනුපාත 1:1 නම් පරිමාතර අනුපාතෙත් 1:1. එහෙනම් මේක 25ක් ගත්තා නම් මේකෙත් කොච්චරද වැය වෙන්නේ? 25ක් වැය වෙනවා. ඒතර ගානට 25ක් එක ක්‍රියා කරපු අවස්ථාව. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 25ක් එක්කල පසු. එතකොට මොකද වෙන්නේ? තනිකර ජලීය ද්‍රාවණය උදාසීනයි. හැදෙන්නේ කවුද? pH ගණන්මනේ ඉතිරි වෙන්නේ නැහැ කවුරුත් දෙන්නම ඉවරයි. හැදෙන්නේ කවුද? සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. එහෙනම් ද්‍රාවණය උදාසීනයි. ද්‍රාවණය උදාසීන නිසා pH එක 7කට එනවා. පැහැදිලිද? right. ඊළඟ අපි ගමු වැඩිපුර අවස්ථාවක්. අපි හිතමු ඝන සෙන්ටිමීටර 25 දැම්මේ. අපි හිතමු දැම්මා කියලා තව වැඩිපුර 10ක්. විදු ඝන සෙන්ටිමීටර 35ක් දැම්මා කියලා. 35ක් දැම්මු පසු. දැන් මොන කල්පනාවෙන් කරන්නේ? 35ක් දැම්මට පස්සේ සාන්ද්‍රණ සමානයි. N සමානයි CV වලට අනුව HCl 35ක් එකතු කරාම මේකෙන් 25ක් එක ක්‍රියා කරාම තව අමතර HCl 10ක් ඇවිල්ලා තියෙනවා මොකටද? මේ ද්‍රාවණයට. එහෙනම් අවසාන ද්‍රාවණයේ pH එක දැන් හොයන්න ඕන. එහෙනම් අවසාන ද්‍රාවණේ පුතාලට පැහැදිලි වැඩිපුර ඉන්නවා HCl 0.1 HCl 10ක්. එහෙනම් මම ලියනවා අවසාන ද්‍රාවණයේ තිබූ HCl මවුල. දැන් වැඩිපුර 10ක් ආවනේ. එහෙනම් මවුල ටික හොයලා සාන්ද්‍රණයට යමු. 1000ක 0.1යි. වැඩිපුර තව 10ක් නේ ආවේ. කැපිලා යනවා. එක වැඩි කිරීම 10 ඍණ 3යි. ඔන්න එනවා අවසාන ද්‍රාවණයේ තිබු HCl මවුල ටික. දැන් මේ HCl මවුල ටික තියෙන මුළු පරිමාව කීයද? මෙයාගෙන් 25යි. අරයාගෙන් 35යි. එතකොට 25යි අරයාගෙන් 35ක් ආවම ඔක්කොම 60යි. එහෙනම් අලුත් සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. එහෙනම් නව HCl සාන්ද්‍රණය හොයමු. එතනින් එනවා අපිට නව HCl සාන්ද්‍රණය මේ මවුල ටික තියෙන්නේ 60ක එහෙනම් 1000ක කොච්චරද? එහෙනම් කැපිලා යනවා මේක. එන උත්තරේ එනවා එක විදිහම 60යි කියලා ආසන්න වශයෙන් ගත්තොත් 0.10ට නෑ 100ට 1යි 40ක 400ට 6යි. ඔය වගේ ගානක් වෙන සාන්ද්‍රණය. එහෙනම් එතනින් පුළුවන් අපිට HCl සාන්ද්‍රණය H+ සාන්ද්‍රණයට සමානයි. එහෙනම් H+ සාන්ද්‍රණයේ ආසන්න වශයෙන්
මේක 10 බල වලින් ලියා ගන්න එක තමයි ලේසිම. 10 බල වලට හරව ගමු. 10 බලට හරව ගත්තා වෙනවා 16 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් pH අගය ඍණ ලඝු 10 පාදයට HCl සාන්ද්‍රණය ඔය විතරයි. දැන් ඔක සුළු කරාම පුතේ මෙතනින් මුලින්ම 10 බලය ලඝු ගන්න. 10 ඍණ 3 ලඝු ගත්තම ඍණ 3යි. ඉස්සරහා ඍණෙන් වැඩි කරාම ධන 3යි. එතකොට pH අගය 3න් අඩු කරන්න ඕනේ මේ කෑල්ල ලඝු 16. පැහැදිලිද? 10 බලය මුලින්ම සුළු කරා. එයාගේ ලඝු ගත්තම එනවා ඍණ 3 ඍණෙන් වැඩි කරාම ධන 3යි. ඊට පස්සේ මේ කෑල්ල අඩු කරන්න තියෙනවා. දැන් එකේ ලඝු පොතෙන් බලන්න ඕන. 16 ලඝු. එතකොට පුතාලට පේනවා මෙතන පූර්ණ සංඛ්‍යා 2යි. එහෙනම් පූර්ණාංශය 1යි දශම. ඊට පස්සේ ලඝු පොතෙන් බලන්න ඕන 16 බිංදුව. ලඝු පොතෙන් බැලුවම 24යි 20යි 41. දැන් මේක අඩු කරමු. එතකොට උත්තරය 2.7යි 9යි 5යි 9. ඔන්න ඔය වගේ ගානක් එනවා. ඔන්න පුතේ දැන් අපිට ඇත්තටම දල pH වක්‍රය අඳින්න පුළුවන්. හරියටම අඳිනවා නම් සමගත ලක්ෂණ පෙර අවස්ථාවයි පසු අවස්ථාවයි ගන්න ඕන. අපි නිකමට දැන් මේ අගයන් තුන දාලා දල සටහනක් ඇද්දොත් දැන් මම මේ පැත්ත මකලා දල සටහනක් ඇද්දොත් අපිට මෙහෙම නේද එන්නේ බලන්න. right. දැන් මේ වෙලාවේ සමහර ළමයි ඔළුවේ තියා ගන්න දෙයක් තමයි pH වක්‍ර පටන් ගන්න හැමතිස්සෙම උඩින් නම් පල්ලෙහාට. එද පල්ලේ උඩට. එහෙම දෙයක් නැහැ. ඒක වෙනස් වෙනවනේ. එකතු කරන්නේ ආම්ලෙද එකතු කරන්නේ බාෂ්මෙද අණුව ආරම්භක ද්‍රාවණේ pH ගේ ආම්ලිකද ආරම්භක ද්‍රාවණේ බාෂ්මිකද කියන එක මත මේක වෙනස් වෙනවා. වක්‍රේ මෙහෙම යන එකක්ද නැත්නම් මෙහෙම යන එකක්ද? ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ පැත්තට මම දානවා එකතු කරන HCl. මේක pH. මේ 7 කියලා ගමු. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. right. pH ගේ 1 2 3. දැන් මට කියන්න. HCl එකතු කරන්න කලින් ද්‍රාවණයේ pH එක කියන්නේ 13යි. මතකනේ pH එකේ 13 මෙතන තියෙන්නේ. ඒතර පටන් ගන්න දැන් භාෂික මාධ්‍යන ඒ නිසා pH වක්‍රය මෙහෙම එන එක. ඔක ආම්ලයට බාෂ්ප දැම්ම නම් මෙහෙම යන එක. සරලයි. ඊළඟට මේක 5 10 15 20 25 30 35. 25යි. හරියට 25ක් එකතු කරාම මොකද ඊළඟට? සමගත ලක්ෂයට ආවා. එතන pH එකේ 7ක් වෙන්න ඕන. එතකොට මෙතනදී pH එකේ 13යි. ඊට පස්සේ 35ක් එකතු කරේ 25 30 35. 35ක් එකතු කරාට පස්සේ pH එකේ 2.7ට එනවා. 7යි නගිය 2.8ට වගේ ආසන්න වශයෙන් 2.8යි. මෙන්න මෙච්චර. අන්න ඔහමනේ. හරි. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා කෙටියෙන් අඳිනවා නම් සමගත ලක්ෂයේදී බිංදු දෙකක් අතර ගැපී පෙනෙන පරයාසයක් වෙනවනේ. දල සටහනනේ. ගැප් එකක් එනවනේ මේ අතර. කෙටියෙන් ඇඳොත් මෙතනින් පටන් ගන්න මෙහෙන් ගිහලා මේක මැද වෙන්න බෑ. මතකනේ ගැප් එකේ මැද්දනේ සමගත ලක්ෂයේදී එන්ඩ් පොයින්ට් එක හරි මැදා ගියකනේ වර්ණය සම්පූර්ණ ප්‍රතික්‍රියාව අවසන් වෙන්නේ. ඒ නිසා එන් හිතාගෙන මේක මැදි වෙන්න අඳින්න. ගැප් එකක් මැදි වෙන්නේ මේක නිකන් සාමාන්‍යයෙන් අඳින්න. ඔහොම ගත්තොත් ගැප් එක මෙහෙම පෙන්නන්නේ. මේ වගේ දැනකට ආව ගැප් එක ආයෙ මෙහෙම ගියා. ඔන්නෝම දවස් 8ක් අපිට අඳින්න පුළුවන්. ඒතර ගැප් එක මෙතනින් පටන් ගත්තොත් මෙතනින් ඉවරයි. ඒකේ මැද අවස්ථාවක් මේකයි සෝමියා. හරියටම අඳිනවා නම් ඉතින් 25ට වඩා එකක් වැඩි අවස්ථාවකයි 25ට වඩා එකක් අඩු අවස්ථාවකයි pH එක කියන්නේ වුණා හරියටම අඳින්න පුළුවන්. ඉතින් ඔච්චරයි. පැහැදිලිද කියන එක? right එහෙනම් pH 25ට එකක් අඩු අවස්ථාවකදී pH එක හොයාගන්න 25ට එකක් වැඩි අවස්ථාවේ pH එක හොයාගන්න ගානට මේක යා කරලා අපිට pH වක්‍රයක් අඳින්න පුළුවන්. පැහැදිලි නේද? අපි මේ පිළිබඳව ගැටළු වලදී සාකච්ඡා කරලා බලමු. මම පුතාලට එහෙම වුණොත් දැනට ඕන නම් එක අවස්ථාවක අපිට pH එක හොයාගන්න පුළුවන්. ඒ වගේම අනිත් අවස්ථාවක අපිට pH එක හොයාගන්න ලේසි. සම එක අවස්ථාවක් හොයලා පෙන්නන්න. ඒ අනිත් එකකට ඇප්ලයි කරගන්න පුළුවන්. අපි හිතමු එන මේ වෙලාවේ ද්‍රාවණයට දැම්මේ HCl 24ක් කියමු. මොකද සමගත ලක්ෂ්‍ය 25ක් දාන්න බෑනේ. 24ක් දැම්මම කියලා හිතන්නකෝ එන. right හැමෝම හිතන්න. HCl 24ක් එක්කල අවස්ථාව. right එහෙනම් මට උත්තර දෙන්න. මොකද්ද ප්‍රතික්‍රියාව? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය 25ක් තියෙනවා. HCl දැන් දාන්නේ 24යි. එතකොට එකට එක අනුපාතනේ. සාන්ද්‍රණ සමාන නිසා මොකදනේ? මෙයාගේ 25ක් එක්ක මෙයාගේ 25ක් ක්‍රියා කරනවා. නමුත් මෙයාගේ 24යිනේ දැම්මේ. එහෙනම් මොකද වෙන්නේ කියන්නේ? ද්‍රාවණයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 25න් 24ක් උදාසීන වෙනවා.
එතකොට පුතාලට තේරෙනවා ද්‍රාවණේ තව ඉතුරු වෙන්නේ කවුද හැදෙන්නේ කවුද කියලා බලන්නත් එපෙන්නේ. ඉතුරු වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එකක්. හැදෙන්නේ කවුද? සෝඩියම් ක්ලෝරයිඩ් ඒව උදාසීනයි. එහෙනම් ඉතිරි එක ගැන පොඩ්ඩක් කල්පනා කරලා ඉතිරි මවුල ටික හොයාගන්නයි තියෙන්නේ. උදාසීන වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව 24යි. ඒක තව එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාවක් ඉතිරි. ඒ නිසා ඉතිරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ටික හොයන්න. 1000.1යි එකක් ඉතුරුනා. තව එකක් ඉතුරුනා. එන උත්තරය එක වැඩි කිරීම 10 වෙන 3යි. ඔන්න ඉතිරි වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල. දැන් ඉතුරු වෙච්ච කට්ටිය දාන්න සාමාන්‍ය pH ගණන්. හැදෙන කට්ටිය කවුද? උදාසීන ඒගොල්ලෝ වැඩක් නැහැ. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. දැන් ඔය මවුල ටික තියෙන මුළු පරිමාව කීයද? අරයන්ගේ 24යි. ද්‍රාවණේ 25ක් තිබ්බ ඔක්කොම එතකොට කියන්නේ 49. 49ක තියෙනවා මෙච්චර. එහෙනම් 1000ක කොච්චරද? මේක ආසන්න වශයෙන් 50යි කියලා මම ගන්නවා මේ වෙලාවේ. ආසන්න වශයෙන් 50යි කියලා ගමු. එතකොට මේකට මේක කැපිලා යනවා. එක බෙදීම 50. එතකොට එන්නේ එක බෙදීම 50 0.02යි. ඒ කියන්නේ දෙක වැඩි කිරීම 10 ඍණ 2යි. ඔන්න හොයාගත්තා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය OH සාන්ද්‍රණයට සමානයි. එහෙනම් හොයාගන්න එකකින් POH. ඍණ ලඝු 10 පාදයට OH සාන්ද්‍රණය. ඍණ ලඝු 10 පාදයට දෙක වැඩි කිරීම 10 ඍණ 2යි. එතකොට මේක ලඝු ගණන් කොහොමද? 10 බලේ මුලින්ම ගන්න. ඍණ දෙකේ ලඝු ගණකේ ඍණ 2යි ඍණෙන් වැඩි කරාම ධන 2යි. ඒතර උත්තරයක් එනවා 2 ඍණ ලඝු 2. ලඝු 2 දන්න 0.30යි 10යි. 1.6990යි. ඔන්න ඔය විදිහට උත්තරයක් යනවා. ඔය POH. එහෙනම් pH අගේ කීයද? pH දන POH 14යි. 14න් අඩු කරන් 1.6990. රාසන වශයෙන් එනවා 12.30යි 10යි. ඔන්න හොයාගත්තා. හරි සරලයි. ඒ කියන්නේ 24ක් දාපු අවස්ථාව 24 මේ හරියනම් pH අගේ ඉන්නකොට 12යි ගන්නට. හරියට මදිනවා නම් මේ බලන්න ගන්න. හරියට මදිනවා නම්. එහෙනම් එකක් පෙර pH අගේ තියෙන්නේ 12යි 3යි 12.3යි. මෙන්න මෙයාගේ උදාහරණ පේනවා. මෙහෙ වෙන්නේ එතකොට ඔතනින් පස්සේ මෙහෙම. අනිත් එකත් හොයාගත්තා නම් ආඩි පස්සේ ත්‍රුටි කරගෙන යන්න පුළුවන්. හරියට මදින්න ඕන ඕමයි. දැන් පුතාලට තේරෙන්නේ මේ අනුමාපණයම ගන්න අම්ලයයි ගන්න භස්මයයි යන මේ වක්‍රේ පොඩි වෙනස්කම් වෙනවා. දැන් හිතන්න මේකට ගත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය මෙතන ගත්තේ අපි කියේ 0.1නේ. මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරොත් මොකද වෙන්නේ? අපි හිතමු 0.2ක් ගත්තා කියලා. එහෙනම් පුතාලට පැහැදිලි 0.2ක් ගත්තා නම් එහෙනම් ආරම්භයේ pH එකේ තව වැඩි වෙන්න ඕන. ආරම්භයේ pH එක වැඩි වෙනවා. හැබැයි මේ පොයින්ට් වෙනස් වෙන්න බෑ. ආරම්භයේ pH එක වැඩි වෙනවා. ඒතර මෙහෙම එන්නේ. ආයෙ මේ ටික මෙහෙමයි. ඒ අම්ලෙම නම් එහෙනම් මේක මෙහෙමම තමයි. ඒ අර භාවිතා කරේ 0.1 mxcl අම්ලෙම නම් මේක විතරයි වෙනස් වෙන්නේ. ඒතර මේක වෙනස් වෙන්නේ නැහැ. නිකමට හරි ගත්ත අම්ලයේ සාන්ද්‍රණය වැඩි කරොත් මොකද වෙන්නේ? ගත්ත අම්ලයේ සාන්ද්‍රණය වැඩි කරොත් හිතන්න. අම්ලයේ සාන්ද්‍රණය වැඩි කරා නම් එතකොට මොකද වෙන්නේ? භස්මයේ සාන්ද්‍රණයත් වැඩි කරලා අම්ලයේ සාන්ද්‍රණය වැඩි කරලා. එතකොට දැන් කොහොමද වෙන්නේ? භස්මයේ සාන්ද්‍රණය වැඩි කරලා අපි මේ ගානට එන්නේ. කලින් එකත් එක්ක සාපේක්ෂව කලින් එකට සාපේක්ෂව භස්මයේ සාන්ද්‍රණය වැඩි කරා. දැන් අම්ලයේ සාන්ද්‍රණයත් වැඩි කරානේ. එහෙනම් මේක මෙහෙම යන්න බෑ. සාන්ද්‍රණය වැඩි කරා කියන්නේ තවත් ආම්ලිකතාව වැඩි වෙනවට පස්සේ. එහෙනම් දැන් ඉන්නේ මෙහෙම. මෙතනින් පස්සේ මේක මෙහෙම යනවා. ඔය විදිහට මේ අවස්ථාවේ දර්ශකී ද්‍රාවණයේ pH එකේ මේ කලින් අගට වඩා අඩුද වැඩිද කියලා තීරණය කරන්න පුළුවන් මොකෙන්ද? භාවිතා කරන අම්ලයේ සාන්ද්‍රණය අනුව මේක උඩට යනවද මේක පල්ලෙහාට යයිද? ඒ අනුමාපණයෙම අම්ල භස්ම වල සාන්ද්‍රණ වෙනස් කරලා කරොත් අපි බලන්න ඕනේ මේ pH එකේ මේකට වඩා වැඩි වෙයිද අඩු වෙයිද ආයෙ මෙතන අම්ලයක් ගත්තොත් වැඩි වෙයිද අඩු වෙයිද කියලා සාන්ද්‍රණයත් එක්ක සංසන්දනය කරලා හිතන්න තියෙනවා. මේ පිළිබඳ වැඩි ධර්ම ගණන් වලදී බලමු ඔන්න ඔය විදිහට පුතේ ඔන්න කෙටි කාලයකින් ලොකු පාඩමක් මේක ඉතා සරලව ඔබට පුළුවන් විදිහට මේ වෙලාවත් එක්ක ඔබට මම පහදලා දුන්නා. ඒ නිසා මේක හොඳට යෙදෙන්න ඕන. මේක හොඳට ගණන් හදන්න ඕන. හොඳට ප්‍රැක්ටිස් වෙලා ඉස්සරහට අපි ගණන් හදමු. ඒවා හොඳට සම්බන්ධ වෙලා මේ ගණන් ටික හදලා ඔබේ දැනුම හදාගෙන හොඳ ප්‍රතිඵලයකට මහන්සිලා වැඩ කරන්න.